නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. මහමෙවුනා මහා විහාරයේ වැඩ සිටින විජයශ්‍රී ජයශ්‍රී මහා බෝරජාණන් වහන්සේ ප්‍රමුඛ ඒ ආනන්ද බෝරජාණන් වහන්සේලාට අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පියුමල් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම ආදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඩී.ඒ. ඇස්ලින් නෝනා උපාසිකා මාතාව ඇතුළු පවුලේ සියලු දෙනා ඒක රාශී වෙලා. අද දවසෙත් පින්වත්නි, අපි සුපුරුදු පරිදිම මේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ නිතින් සියල්ල දන්නා සියල්ල දකිනා නිතට ඒ සබ්බත්ථගාමිනී පටිපදං යථාභූතං පජානාති කියන උතුම් දසබල ඥානයට අවබෝධ වෙච්ච, ග්‍රහණය වෙච්ච පරම සත්‍යයක් තමයි අද ඔබ ශ්‍රවණය කරන්නේ. එතකොට අපි ඊයේ ඔබ කතා කළා ධර්ම ශ්‍රවණය කරමින් විමුක්තියට පත්වෙන ආයතනයක් උපදවගන්නේ කොහොමද කියන ආකාරය සර්වඥ නිතින් දැකලා දේශනා කළා. අපි දේශනා කරුණක් ඇසුරින් ඒ කාරණේ තව තවත් වඩාත් භාග්‍යතුන් වහන්සේ ගැන හිත පහදව ගන්නට සුන්දර දහම් ප්‍රවෘත්තියක් අපි සාකච්ඡාවට ගත්තා. අද දවසේ පින්වත්නි, මේ විමුක්තියට පත් කරවන කාරණ ආයතන පහක් තියෙනවා, ආකාර පහක් තියෙනවා. ඒ ආකාර පහ යටතේදී අදත් තව එක ආයතනයක් උපදව ගන්න ආකාරය තමයි ඔබට බුද්ධ දේශනා ඇතුලින් භාග්‍යතුන් වහන්සේගේ සර්වඥ නිතින් දැකලා දේශනා කරපු දහම් පරයයක් දේශනා කරන්නේ. පංචමානි භික්ඛවේ විමුක්තායතනානි. පින්වත් මහන්නේ, විමුක්තියට පත් කරවන ආයතන පහක් තියෙනවා. යත්ත භික්ඛුනෝ අපමත්තස්ස අප්‍රමාදීව ආතාපිනෝ කෙලස් තවන වීරියේ. ඒ විතරක් නෙමෙයි, පහිතත්තස්ස දහමට දැන් දිවි පුදාගෙන විහරන්තු ඒ වාසය කරනවා කියනවා. අවිමුත්තම් වා චිත්තම් විමුච්ඡති. නිදහස් නොවුන් රාගෙන් ද්වේෂයෙන් මෝහෙන් නිදහස් නොවුණු සිත නිදහස් කරවන. අපරික්ඛීනාවා ආසවා පරික්ඛයන් ගච්ඡanti. ෂය නොවුණු ආශ්‍රව ෂය කරවන. අනනුප්පත්තම් වා අනුත්තරං යෝගක්ඛේමං අනුපාපුනාති. ඒ වගේම නොපැමිණි අනුත්තර යෝගක්ඛේම නම් වූ අරහත්වයට පැමිණෙන්නට, දුකෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමවේද පහක් තියෙනවා. අපි එකක් කතා කළා, එක ආයතනයක් ඒක. එතකොට අදත් අපි කතා කරනවා තවත් ආයතනයක්, තව ක්‍රමවේදයක් පින්වත්නි. මේක භාග්‍යතුන් වහන්සේගේ මේ උදාාර දසබල ඥාණයෙන් තමයි දකින්නේ පින්වත්නි. කුමන්ති පුනච්ච පරම් භික්ඛවේ භික්ඛුනෝ නහේවකෝ සත්තා ධම්මං දේසේති. ඔහුට ධර්මයේ ශාස්ත්‍රුන් වහන්සේ ධර්මයේ කියන්නෙත් නෑ කියනවා. අඤ්‍යතරෝව ගරුට්ටානීයෝ සබ්‍රක්‍මචාරී. අන්‍යතර ගුරුතැන්නිලා සලකන ගරුට්ටානීය සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකුත් Tamanට බණ කියන්නේ නෑ කියනවා. අපිචකෝ යතා සුතං යතා පරියත්තං ධම්මං විත්තරේන පරිසන්දේසේති. කුමද්ද කරන්නේ? යම් අයුරකින් අසන ලද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද, යම් අයුරකින් දරා ගන්නා ලද යම් ධර්මයක් වේද, ඒක විස්තර කර අනිත් අයට දේශනා කරයි කියලා කියනවා. ඊළඟ ධර්මයේ අනිත් අයට විස්තර කර දේශනා කරනවා කියලා කියනවා.
තථා තථාසෝ තස්මින් ධම්මේ අත්ථපටි සංවේදී. එතකොට මොකද වෙන්නේ? අර්ථයන් දැන් යා ධර්මයේ අහපු විදියට ධර්මයේ සිහි කර කියද්දි පින්වත්නි එයාගේ හිත තුලම අර්ථයන් සංවේදී වෙනවා කියන ධර්මයන්ගේ. ඒ කියන දහම් කරුණ වලට හිත සංවේදී වෙනවා කියන. හරි පුදුමයි මේ අර්ථයන් සිතේ සංවේදී කරවමින් ධර්මයන් සංවේදී කරවමින් ධර්මයේ කියන එක තමයි පින්වත්නි විමුක්තායතනයක් බවට පත් වෙන්නේ. නිකම් මොහේ පුද්ගලික මතිමතාන්තර ආවට ගියාට කෑ ගහන එක නෙමෙයි විමුක්තායතනයක් බවට පත් වෙන්නේ. තමන්ගේ හිත සංවේදී කරවමින් අර්ථ හිත ඇතුළේ ඉස්මතු කරවමින් ඒ ධර්මයට හිත සංවේදී කරවමින් හිත සංසිඳව යම් කෙනෙක් ධර්මයේ කියයිද ඒක විමුක්තායතනය. හරි ආශ්චර්යයි. ඒතකොට මොකද වෙන්නේ? අත්පටිසං දැන් එයාට අර්ථයන් වැටහෙනවා කියනවා ධර්මයන් වැටහෙනවා කියන ඒවා සංවේදී වෙනවා කියන. ඒතකොට මොකද වෙන්නේ? අර්ථ වැටහෙනකොට ධර්මයන් වැටහෙනකොට සංවේදී වෙනකොට පාමුජ්ජං ජායති. ප්‍රමුදිත බව නම් වූ ස්වභාවය ඇති වෙනවා කියනවා. ඒක ප්‍රමුදිත බවද කියලා කියන්නේ මේ හිත ඇතුලේ හටගන්න අමුතු සොම්නසක්. කාමයන් ඉක්මවා ගියපු අමුතු සොම්නසක්. ඊළඟට මේ ප්‍රමුදිත බව හිත ඇතුලේ වැඩෙනකොට මොකද වෙන්නේ පින්වත්නි? ප්‍රීති ජායති. එතකොට හිතේ උපදින කොහොමද? ඒක පත් කරනවා ප්‍රීතියක් බවට. ප්‍රමුදිතද්ද පීති ජායති. පීති මනස්ස කායෝ පස්සම්බති. ප්‍රීතිය හිතේ වැඩි යනකොට පින්වත්නි මොකද වෙන්නේ? කය මනස ප්‍රීතිමත් මනසින් මොකද වෙන්නේ? කය සැහැල්ලු කරනවා කියනවා. ප්‍රීතිමත් මනසක් වැඩෙනවා නම් ඒ වගේ ඔබට එහෙම නැද්ද? සමහරට ඔබේ ගෘහ ජීවිතයේ වුණ සමහර අවස්ථාවලදී සමහර දේවල් සම්බන්ධයෙන් සතුටින් ඉපිලී ගියාට පස්සේ බඩගින්නක් ඇති වෙන්නේ නැහැ සමහර විට. ඒ තරම් සැහැල්ලුවක් තියෙනවා හිත ඇතුලේ. කය මුල්ල සැහැල්ලුවක් තියෙනවා. පස්සද්ද කාය සුඛම් වේදේති. කය සැහැල්ලු වෙනකොට මොකද වෙන්නේ පින්වත්නි? හරි පුදුමයි. අමුතු සැපයක් කය පුරා පැතිරලා තියෙනවා කියනවා. දැන් ඔබට සාමාන්‍ය මේක උදාහරණයක් කියන්නම් මේක ගලප ගන්නම සුසුදු දෙයක් නෙවෙයි. දැන් බලන්න හොඳට අපි සතුටින් ඉන්න වෙලාවක හොඳට අපි පැම් නානවා අපි හොඳට සීතල වතුරෙන් නානවා. සීතල වතුරෙන් නාලා ඇඟ පිහගෙන හොඳට බලන්න පුටුවක් උඩ වාඩි වෙලා හොඳට ඇඟට අවධානය යොමු කරගෙන බලන්න. කය පුරා පැතිරිච්ච එක අමුතු සැපයක් තියෙනවා. පොඩි වෙලාවකට ඇති වෙන. නැද්ද බලන්න? පොඩි වෙලාවකට ඇති වෙන අමුතු සැපයක් තියෙනවා. හැබැයි මේ සැපේ විනාඩි 20ක් 30ක් යනකොට මොකද වෙන්නේ? මේ සැපේ ඉවරයි මහා ගින්දර ආයි හට ගන්නවා. මේ නෑම මහ ලොකු නෑම නෙමෙයි. ඒකයි භාග්‍යවතුන් දේශනා කළේ බුද්ධ ශාසනයේ නියම නෑම තමයි කොහොමද මේ? මේ හිතක් සමාධිමත් කරලා යම් කෙනෙක් නානෝ නම් ඒක තමයි කියන නියම නෑම. ඒක තමයි කියන නියම නෑම පින්වත්නි. හරි ආශ්චර්යයි. කය සැහැල්ලු වෙනකොට මොකද වෙන්නේ? මේ සුඛයක් පැතිරලා යනවා කියනවා. සුඛිනෝ චිත්තං සමාධියති. දැන් බලන්න නාල කියලා හොඳට ඉන්නලාට කය පුරා මේ සැපේ අත්විඳින්න පුළුවන් කෙනාට පොඩ්ඩක් ඇස් දෙක හොඳට පියාගෙන පොඩි වෙලාවක ඉන්න බලන්න. සමහර අය ඉන්න පුංචි දැහැන්ගත බවක් උපදින්න පුළුවන්. හැබැයි පුංචි එකක් ඒක. මොකද ඒක අපි කෘත්‍රිමව උපදවාගත්තු සැපයක් තියෙන එක. එහෙම නෙමෙයි පින්වත් මේ කියන සැපේ. එහෙම නෙමෙයි. අන්න බුදුරජාණන් දේශනා කළා ඉදම් බික්කවේ ဒ ුතියම් විමුක්තායතන. මේක පින්වත් මහන්නේ දෙවෙනි හිත රාගින් ද්වේෂයෙන් මෝහෙන් නිදහස් කරන විමුක්තියට පත් කරන ආයතනයක් කියලා කියනවා. ඒ කියන්නේ මොකද්ද? ඒකට යා ධර්මයේ කියනවා අර්ථයන්ට සංවේදී වෙමින් ඒ කියන දහම් කරුණ වලට හිත සංවේදී කර ධර්මයේ කියද්දී ප්‍රමෝදයක් ප්‍රීතියක් කායික සංසිඳීමක් කය පුරා පැතුරුණු සැපයක් සමාධිමත් බවක් උපදවාගෙන නම් ඔහු ධර්මයේ කියන්නේ අන්න ඒක විමුක්තියට පත් කරන ආයතනයක්. ඒක විමුක්තියට පත් කරන ආයතනයක් පින්වත්නි. හරි ආශ්චර්යයි. ආයතනයේ ඉඳගෙන ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයෝ හිටිය බුදුරජාණන් වහන්සේ කාලේ. ඒකයි ලස්සන කතා ප්‍රවෘත්තියක් තියෙනවා පින්වත්නි. ඒක කතා ප්‍රවෘත්තිය ඇතුළත් වෙන්නේ කේමක කියන සුන්දර දේශනාවේ. මම අන්නේ දේශනාව තමයි අද ඔබට කියලා දෙන්නේ. හරිම සුන්දර දේශනාවක් ඒක.
පින්වත් මේ කේමක සූත්‍රය හරි ලස්සනයි මිහිරි හරි ආශ්චර්යයි මේ කේමක කියන ස්වාමීන් වහන්සේ අසාධ්‍ය තත්වයේ ඉඳගෙන ඉස්තවිරුන් වහන්සේලාට ඉස්තවිර භික්ෂුන් වහන්සේලාට ලස්සන බණක් කියනවා. බණ කියලා ඉවරෙද්දී කේමක කියන ස්වාමීන් වහන්සේ නිකලස් වෙනවා. අනේ හරි ආශ්චර්යයි පින්වත්නි. බණ අහගෙන හිටව 60ක් වගේ භික්ෂුන් වහන්සේ තේර භික්ෂුන් වහන්සේලා ගිතත් නිකලස් වෙලා යනවා. පුදුම ආශ්චර්යයි මේක. කල්පනා කරලා බලන්න මේ විමුක්තායතන උපදවාගෙන බණ කියන එක ආශ්චර්යයි. මේ කේමක සූත්‍ර පින්වත්නි සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේගේ තමයි තියෙන්නේ. ඒ දවස්වල බොහෝ ස්ථවිර සම්බහුලා තේරා බික්කු කෝසම්බියම් විහෙරති ഘോഷිතාරාමේ. භූමි ස්ථවිර භික්ෂුන් වහන්සේලා කොසඹෑ නුවර ഘോഷිතාරාමේ තමයි වැඩ වාසය කළේ. ඒ කාලෙදී මේ කේමක තෙරුම් පින්වත්නි රෝගී වෙලා දුකටපත් වෙලා බොහෝසේ ගිලන් වෙලා පින්වත්නි කදරිකාරාමේ වැඩ වාසය කළා. එතකොට මේ ස්ථවිර භික්ෂුන් වහන්සේලා සවස් වරුවේ භාවනාවෙන් නැගිටලා දාසක තෙරුන් ඇමතුවා. එතකොට ඒ එක වෙන විහාරයක්. එතකොට මේ ස්ථවිර භික්ෂුන් වහන්සේලාට හිත ළඟ හිටිය දාසක කියලා තවත් ඒ තෙරුන් වහන්සේ නමක් හිටියා. හැබැයි මේ ස්ථවිර භික්ෂුන් වහන්සේලාට බාලයි. ඊට කියනවා ප්‍රිය ආයුෂ්මත් දාසකේනි මෙහි ඉන්න. කේමක භික්ෂුව ඉන්න තැනට යන්න. ගිහිල්ලා කේමක භික්ෂුවට මෙහෙම කියන්න ප්‍රිය ආයුෂ්මත් කේමකේනි ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඔබෙන් මෙහෙම අහනවා. ප්‍රිය ආයුෂ්මත් කේමක දැන් ඔබට කොහොමද ඉවසන්න පුළුවන්ද? කොහොමද යැපෙන්න පුළුවන්ද? කොහොමද ඔබේ දුක් වේදනා අඩුවීමක් තියෙනවද? වැඩිවීමක් දකින්න නෑ නේද කියලා අහන්න කිව්වා. ඉතින් අර භික්ෂුන් වහන්සේත් ගිහිල්ලා එහෙමයි කියලා කේමක භික්ෂුන් වහන්සේ ගාවට ගියා. ගිහිල්ලා ඇහුවා. ඇහුවට පස්සේ කියනවා නමේකෝ ආවසෝ කමනී යන්න යාපනීය අනේ ප්‍රියායතුනි මට ඉවසන්න හරිය අමාරුයි. යැපෙන්න මට අමාරුයි. මගේ දුක් වේදනා බොහෝ සෙයින් අනේ වැඩි වෙලා තියෙන්නේ. අඩුවීමක් නෑ. වැඩිවීමක් විසක් අඩුවීමක් නම් අනේ පේන්නේ ආයුෂ්මතුනි කිව්වා. ඒතර පේනවා කේමක භික්ෂුන් වහන්සේට වඩා සමහර විට මේ භික්ෂුන් වහන්සේ බාලා එහෙම නැත්නම් සම වයස්. එතකොට දාසක මේ භික්ෂුන් වහන්සේ ස්ථවිර භික්ෂුන් වහන්සේලා ගාවට ගියා. ගිහිලා පින්වත් මේ පණිවිඩය කිව්වා. මෙන්න මෙහෙම කේමක භික්ෂුන් වහන්සේ කිව්වා කියලා. ඊට පස්සේ කියනවා එනම් ප්‍රිය ආයුෂ්මත් දාසකේනි මෙහෙ ඉන්න. තව පණිවිඩයක් තියෙනවා කියන්න. කේමක භික්ෂුන් තැනට යන්න. ගිහින් කේමක භික්ෂුව මේ විදිහට කියන්න. ප්‍රිය ආයුෂ්මත් කේමකේනි ස්ථවිර භික්ෂුන් වහන්සේලා ඔබේ මේ විදිහට ඇහුවා. ප්‍රිය ආයුෂ්මත්නි භාග්‍යවතුන් වහන්සේ ලස්සන වචනයක් කියන පින්වත්නි. කොහොමද? පංචමී ආවසෝ උපාදාන කන්දා උත්තා භගවතා සේයති ඉදං. භාග්‍යතුන් වහන්සේ මේ උපාදාන ස්කන්ධ පහක් ගැන වදාරලා තියෙනවා. කොහොමද ගැනද? උපාදාන ස්කන්ධ. ඒතකොට ස්කන්ධ උපාදාන ස්කන්ධ කියලා කියන්නේ කොහොමද? මේ කියන තැන් පහටම උපාදාන වෙලා තියෙන්නේ. උපාදානස්කන්ධ කීයක් තියෙනද? පහක් තියෙනවා. මේ අපේ ජීවිතේ තියෙන ස්වභාවය විස්තර කරන්න මේ පින්වත්නි. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන පහයි. ප්‍රියායුෂ්මත් කේමක ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආයස්මා කේමකෝ පංච උපාදානස්කන්ධේසු කිංචි අත්තානම් වා අත්තනීයම් වා සමනුපස්සතිති. කේමකේනි ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්ම වශයෙන් හරි තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හරි ආත්මයට අයත් දෙයක් කියලා හරි වශයෙන් දකින්නවද කියලා ප්‍රශ්නයක් අහන්න කිව්වා පින්වත්නි. පුදුම ප්‍රශ්නත් ඒකාරී තේර භික්ෂුන් වහන්සේ මේ අසනීප වෙන භික්ෂුන් වහන්සේගෙන් අහන්නේ. මේ මට හිතෙනවා සිහිය ඉපදීමක් කරන්න හදනවා කියලා. ඒවමාවසෝති කියලා දාරක භික්ෂුන් වහන්සේ තේර භික්ෂුන් වහන්සේට උත්තර දීලා ගියා හොයාගෙන කාටද? කේමක භික්ෂුන් වහන්සේ ගාවට ගියා. ගිහින් අහනවා ප්‍රියායුෂ්මතුනි ස්ථවිර භික්ෂුන් වහන්සේලා අහනවා ඔබෙන් ප්‍රියායුෂ්මතුනි මේ සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ
උපාදානස්කන්ධ පහක් වැදෑරුවා. කුමක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මොකද්ද පින්වත්නි රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ? දැන් බලන්න ඔබට රූපයක් තියෙනවා. ඔබේ රූපේ හැදලා තියෙන කුමකින්ද? කෙස්ලොම් නියපොතු දොත් ආදී පඨවි ධාතුවේ. පිත්ත සෙම සැරවාදී ආපෝ ධාතුවේ. ඔබේ ශරීරය තුල ගැවසෙන වාතයක් තියෙනක වායු ධාතුවටයි අයිති. ඔබේ ශරීරය තුල යම් රස්නියක් තියෙනවා ඒක තේජෝ ධාතුවටයි අයිති. එතකොට මේ අපේ ඔබේ හිතේ මෙන්න මේ හතරට උපාදාන වෙලා තියෙන්නේ. ඔන්න රූපය අන්න උපාදානය. එතකොට ඔබේ හිත තුල තියෙන උපාදානි ඔය රූපෙට විතර නෙමෙයි පින්වත්නි. සමහර අතීතයේ රූපයේ කෙරෙහිත් ඔබේ හිතේ උපාදානි වෙන්න පුළුවන් ස්වභාවය තියෙනවා. සමහර බලන්න ඔබ අතීතයේ රූපේ සිහි කළ සතුටින් බැඳි බැඳි ඉන්න අවස්ථා නැද්ද බලන්න ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ අන්න එන අතීතයේ රූපේ සිහි කළ බැඳෙන ස්වභාවය ඔබේ හිතේ තියෙනවා. අනාගතයේ ලැබෙන්න පුළුවන් රූපයක් සමහරට පතපතා සිහි කර කර සතුටින් වාසය කරනවා. ඒ කියන්නේ අනාගතයේ රූපය සිහි වෙලා බැඳෙන ස්වභාවය ඔබේ හිතේ තියෙනවා. වර්තමාන රූපෙට තමන්ගේ ආධ්‍යාත්මෙ බැඳිලා තියෙන්නේ. මේ තුන සත්‍යයක්ද අසත්‍යයක්ද බලන්න සත්‍යයක් පින්වත්නි. ඊළඟ බලන්න ඔබේ හිත තමායයි සලකන රූපෙටත් බැඳිලා තියෙනවා. බාහිරයයි සලකන රූපෙටත් බැඳෙන ස්වභාවය ඔබේ හිතේ තියෙනවා. නැද්ද බලන්න. ඊළඟට ලස්සනයයි කියලා සලකන රූපෙටත් ඔබේ හිතේ බැඳෙන ස්වභාවය තියෙනවා. කැතයයි සලකන රූපෙට බැඳෙන ස්වභාවය ඔබේ හිතත් තියෙනවා. ඊළඟට කියන්නේ හීන ප්‍රනීත. ඊළඟට දුරයයි ළඟන සලකන රූපෙට බැඳෙන ස්වභාවයත් ඔබේ හිතේ තියෙනවා. ළඟයයි සලකන ඔය සතර මහා ධාතු හතරෙන් හටගත් රූපෙට බැඳෙන ස්වභාවය ඔබේ හිතේ තියෙන නිසා අන්න කියන රූප උපාදානස්කන්ධ ජීවිතයක් තියෙනවා කියලා. ඒකට තමයි කියන්නේ රූප උපාදානස්කන්ධ ජීවිතය. දැන් එහෙම ජීවිතේ තමන්ට නැද්ද බලන්න පින්වත්නි. එහෙම කියන දේ තමන්ගේ ජීවිතේට ගලප බලනකොට තමයි මේක ඕපනායක දහමක් වෙන්නේ පින්වත්නි. ඒතර තමයි මේ ධර්මය අවබෝධය කරා යන්නේ. අන්න රූප උපාදානස්කන්ධ ජීවිතේ. ඊළඟට වේදනා උපාදානස්කන්ධ ජීවිතයක් අපිට තියෙන්නේ. රහතන් වහන්සේට ඇරෙන අනිත් සියලු දෙනාට කොහොමද තියෙන්නේ වේදනා උපාදානස්කන්ධ ජීවිතය. දැන් බලන්න තමන්ගේ හිතේ සැප හට ගන්න ස්වභාවය තියෙනවද නැද්ද? තියෙනවා. තමන්ගේ හිතේ දුක හට ගන්න ස්වභාවය තියෙනවා. තමන්ගේ හිතේ සැපත් නැතුව දුකත් නැතුව හිත පවතින අවස්ථා නැද්ද? තියෙනවා. අන්න ඒකට කියනවා වේදනාව කියලා. ඒතර බලන්නේ සමහර අවස්ථාවලට තමන්ගේ හිත සැපක් හටගත්තම තමන්ගේ හිත බැඳෙනවා ඒකට. එහෙනම් බැඳිලා යන ස්වභාවය තියෙනවා. දුකක් හටගත්තට පස්සේ මොකද වෙන්නේ? දුකටත් බැඳෙනවා තමන්ගේ ආධ්‍යාත්මය. බැඳිලා යන ස්වභාවය හට ගන්නවා. ඒ වගේම තමයි උපේක්ෂාවක් ඇතුළත සමහර උපේක්ෂාවට බැඳිලා මුලා වෙලා ඉන්න අවස්ථා තියෙනවා. ඔය බැලුව අත බලාගෙන සමහර විට. ඒකට බැඳිලා යන ස්වභාවය තියෙනවා. අන්න ඒකට කියන උපාදානය කියලා. ස්කන්ධ කියන්නේ කොහොමද? අතීතේ විඳපු සැපක් දුකක් උපේක්ෂාවක් සිහි කරලා බැඳිලා යන ස්වභාවය හට ගන්න පුළුවන්. අනාගතයේ විඳින තියෙන සැපක් සිහි වෙලා දුකක් සිහි වෙලා උපේක්ෂාවක් සිහි වෙලා සමංග හිත බැඳිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් තමායයි සලකන සැප දුකක් උපේක්ෂාවක් සිහි වෙලා හිත බැඳිලා යන්න පුළුවන්. හිතන් තමන් විඳින සැපක් තමන්ගේ අද්දොරක් හදාගෙන විඳින සැපක් සිහි වෙලා සතුටු වෙවි බැඳිලා යන්න පුළුවන්. සමහරට අනිත් අය විඳින සැපක් සිහි වෙලා තමන්ට දුකක් ඇති වෙලා ඒක හිත හිතා ඉන්න පුළුවන් සමහර විට. එහෙම වෙලා නැද්ද බලන්න. සමහරට අනිත් අය ගෙවල් දොරවල් හදාගෙන ඉගෙනගෙන මෙහෙම කරයි හරම කරයි අයියෝ අපිට නැණි හූල්ල ඉන්නේ. ඒ මොකද වෙලා තියෙන්නේ? අනුන්ගේ දුකක් සිහි කර කර තමන්ගේ ආධ්‍යාත්මෙ බැඳිලා තියෙන්නේ. සමහරට අනුන්ගේ සැප සිහි කර කර තමන් බැඳිලා යන අවස්ථා තියෙනවා. ඊළඟට තමයි හීනයයි සලකන විදීමටත් බැඳලා යනවා ප්‍රනීතයයි සලකන විදීමටත් බැඳලා යනවා. අපි හිතමුකෝ මේව සාපේක්ෂයි පින්වත්නි. මේමයි කියලා භාගතුන් වහන්සේ පනවන්නේ. දැන් කල්පනා කරලා බලන්න කාම සැපේ හීන නම් සමාධි සැපේ ප්‍රනීතයි. රූප ධානය සැපේ හීන නම් අරූප ධානය සැපේ ප්‍රනීතයි. ඒකට ධාන සමාධි සමාපatti සැපේ හීන නම් නිවන් සැපේ තමයි ප්‍රනීත. මේ ලෝක සැප අතර අග්‍රම සැපේ තමයි නිවන් සැපය කියන එක. ඒතර ওই විදිහට සැප ගැන හිතා තමන්ගේ ආධ්‍යාත්මෙ බැඳි තියෙනවා. ඒතර බලන්න අතීතේ වේවා අනාගත වර්තමාන විඳීමක් සිහි වෙලත් අතීත බැඳලා යන ස්වභාවය තියෙනවා. තමන්ගේයි අනුන්ගේයි හීනයයි ප්‍රනීතයයි සමහරලාට තමන් ඉන්න තැන ඉඳගෙන යම්
සැපක් විඳින හැටි සිහි කරලා තමන්ගේ හිත බැඳලා යන්න පුළුවන්. සමහරට පිටරට ගිහිල්ලා සවාරියක් ගිහිල්ලා සමහරට සතුටු වෙන්නේ නැති හිත බැඳලා යන්න පුළුවන්. අන්න ඒවට කියන දුර විඳීම්. ළඟයයි සලකන දුරයයි සලකන විඳීම්. ඊළඟට තමයි තමන්යයි සලකන අනුන්යයි සලකන හීනයයි සලකන ප්‍රණීතයයි සලකන දුරයයි සලකන ළඟයයි සලකන. මේ කියන ඕනම ආකාරي විඳීමකට තමන්ගේ හිතේ බැඳලා යන ස්වභාවය නැද්ද බලන්න. තියෙනවා පින්වත්නි. ඒකට තමයි කියන්නේ වේදනා උපාදානස්කන්ධ ජීවිතයක් තියෙන්නේ. අනේ රහතන් වහන්සේට ඒ ස්වභාවය නිරුද්ධ වෙලා තියෙන පින්වත්නි. මගේ බුදුරජාණන් වහන්සේගේ චිත්තසංතානේ ඒ ස්වභාවය නිරුද්ධ වෙලා තියෙන පින්වත්නි. හරි ආශ්චර්යයි. ඊළඟ සංඥා උපාදානස්කන්ධය කියන්නේ කොහොමද පින්වත්නි? දැන් බලන්න තමන් ඇහෙන් රූප හඳුන ගන්නවා. ඒක සංඥාවක්. කනෙන් ශබ්ද හඳුන ගන්නවා. ඒකට කියනවා ශබ්ද සංඥා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. ඒකට කියනවා ගන්ධ සංඥා. දිවෙන් රස හඳුන ගන්නවා. ඒකට කියනවා රස සංඥා. කයෙන් පහස හඳුන ගන්නවා. ඒකට කියනවා පොට්ටබ්බ සංඥා. මනසින් අරමුණු හඳුන ගන්නවා. ඒකට කියනවා ධම්ම සංඥා කියලා. එහෙම ඔබ හඳුන ගන්න නැද්ද බලන්න ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනසින් හඳුන ගන්නවා. ඒකට කියනවා සංඥාව. ඊළඟ බලන්න ඔබේ හිත ඇතුලේ සමහර අතීතයේ හඳුනගත්තු දේවල් සිහි කරද්දි බැඳලා යන්නේ නැද්ද බලන්න. බැඳලා යනවා. අනාගතේ හඳුන ගන්න තියෙන දෙයක් සමහර මේ විදිහට ගෙවල් හදලා මෙහෙම ගෙවල් හදලා කියලා ඒ සංඥා මවාගෙන සතුටු වෙන්නේ නැද්ද බලන්න. සතුටු වෙනවා. වර්තමානයේ ඒකට සංඥාවටත් බැඳලා තියෙන්නේ. අතීත සංඥාව සිහි කර කරත් බැඳෙන ස්වභාවය හිතේ හට ගන්නවා. අනාගතයේ සංඥා සිහි කර කර බැඳෙන ස්වභාවය හිතේ හට ගන්නවා. ඊළඟ බලන්න තමන්ගේයි සලකන සංඥා. ඒ කියන්නේ කොහොමද පින්වත්නි? ඒ කියන්නේ තමන්ගේ ගෙවල් දොරවල් යාන වාහන දුවා දරුවෝ ගැන සමහර විට ඒව හිතේ මවමවා සමහරට බැඳි ඉන්න අවස්ථා නැද්ද? තියෙනවා. අනුන්‍යයි සලකන දේවල් හඳුනගෙන තමන්ට අයත් නොවන දේවල් සමහර විට ඒත් සමහරට හිතේ මවාගෙන අපි හඳුනගත්තු දේවල් සිහි කර කර බැඳි ඉන්න අවස්ථා නැද්ද බලන්න. තියෙනවා හිත ඇතුලේ. ඊළඟ හීනයයි සලකන හඳුනගත්තු දේවල් තියෙනවා. ප්‍රණීතයයි සලකන හඳුනගත්තු දේවල්. ඒවා සාපේක්ෂයි පින්වත්නි. සමහරට අපි හිතමුකෝ ලස්සනට අපි හිතමු ගෙයක් දොරක් හදලා පේන් කරලා තට්ටු දෙකට තුනට ගහලා අලුත් පිට අපි. ඒ ස්වභාවය ඔබට ප්‍රණීත නම් ඒවා ටික කාලයක් අවුරුදු 2 3 4 5 වියපත් වෙලා යනකොට ඒ ස්වභාවය මොන ස්වභාවයක්ද? ඔබට ප්‍රණීතද? නෑ. ඒතකොට ඒ ස්වභාවය හීන වෙලා තියෙනවා. ඒ සංඥාව. ඒතකොට ඒ ස්වභාවයන් සමහරට සිහි කර කර සමහරට සතුටු වෙලා බැඳි ඉන්නවා සමහර විට. ඒ සිහි කර කර සතුටු වෙවි ඉන්නවා කියන්නේ පින්වත්නි බැඳි ඉන්නවා කියන එකයි තියෙන්නේ. ආය වෙන එකක් නෙමෙයි පින්වත්නි. සමහරලාට සතුට උපදවන හඳුනා ගැනීම තියෙනවා. සමහරට දුක උපදවන හඳුනා ගැනීම තියෙනවා. සමහරට ප්‍රණීත දෙයක් කාලා ඒ රසයේ හඳුනගෙන සමහරට සිහි කර කර සතුටු වෙනවා. සමහරලාට අප්‍රණීත දෙයක් කාලා ඒක සිහි කර කර පිළිකුල් කර කර ඉන්නවා. සමහරට බැඳි නැද්ද බලන්න. එහෙම තියෙනවා. එහෙනම් බලන්න තමායයි සලකන, අනුන්‍යයි සලකන, හීනයයි සලකන, ප්‍රණීතයයි සලකන, ඊළඟ දුරයයි සලකන, ළඟයයි සලකන. සමහර තමන්ගේ ගෙවල්, දොරවල්, යාන වාහන මේ ළඟපාත තියෙන දේවල් සමහරලාට හඳුනගත් දේවල් සිහි කර සතුටු වෙනවා. සමහර කට්ටිය ඇමරිකා, ඕස්ට්‍රේලියා එහෙම නැත්නම් සවාරි යන්න ඒව හිතා ඒ සංඥා මවමවා සමහර විට බැඳි ඉන්න සමහර කට්ටිය අතර නැද්ද බලන්න. බලන්න ඔන්න ඔය විදිහට ඔය කියන ආකාරයේ එන අතීතයේ තිබිච්ච හඳුනා ගැනීමක්, වර්තමානයේ තියෙන හඳුනා ගැනීමක්, අනාගතයේ වෙන්න පුළුවන් හඳුනා ගැනීමක්. එහෙම නැත්නම් තමායයි සලකන හඳුනා ගැනීමක්, එහෙම නැත්නම් අනුන්‍යයි සලකන හඳුනා ගැනීමක්. එහෙම නැත්නම් හීනයයි සලකන, ප්‍රණීතයයි සලකන, දුරයයි සලකන, ළඟයයි සලකන. මේ ඕනම ආකාරي හඳුනා ගැනීමට තමන්ගේ ආධ්‍යාත්මික බැඳෙන ස්වභාවය තියෙනවා නම් කියන එකට මොකද්ද? සංඥා උපාදානස්කන්ධ ජීවිතයක් තමයි අපිට තියෙන්නේ. නැද්ද බලන්න එහෙම එකක් නැද්ද වෙන විදිහ බලන්න තියෙන්නේ. එහෙම එකක් තියෙන්නේ. ඊළඟ බලන්න තමන්ගේ ජීවිතේ සංකාර උපාදානස්කන්ධ ජීවිතයක් නැද්ද බලන්න තමන්ට. මොකද්ද? තමන් ඇහෙන් දැකපු රූප ගැන හිත සතුටු වෙවි ඉන්න, සමහර දුක් වෙවි ඉන්න. ඒ කියන්නේ බැඳි ඉන්නවා කියන එකයි. එහෙනම් මේ ඇහෙන් දැකපු රූප ගැන හිතා ඉන්නවා කියන්නේ රූප සංඛාර. කනින් ඇහිච්ච රූප ගැන මේ ශබ්ද ගැන හිතා ඉන්නවා කියලා කියන්නේ සද්ද මුල් වෙලා ඇති වෙන සංඛාර. සංඛාර කියන්නේ පාලි වචනේ. සංස්කාර කියන්නේ සිංහල වචනේ පින්වත්නි. නාසයෙන් අපි ගඳ සුවඳ විඳලා ඒ ගැන හිතේ සිතවිලි පහල කර ඉන්නවා. ආන්න ඒ මුල් ඇති වෙන සංඛාර.
ඊළඟ දිවෙන් රස විඳලා ඒ ගැන හිත හිතා ඉන්නවා. සංඛාරයක්. කයෙන් පහසක් විඳලා ඒ ගැන හිත හිතා මවමවා ඉන්නවා. සංඛාරයක්. මනසට අරමුණක් ආවට පස්සේ ඒ ගැන සිහින මවමව ඉන්නවා. සංඛාරයක්. ඉන්න සංඛාර තමන්ගේ ජීවිතේ නැද්ද බලන්න තියෙනවා. ඊළඟ බලන්නේ ඒ සංඛාර හිතේ හටගත්තට පස්සේ ඒක හිතින් සමහරවිට අයින් කරන්න හිතෙන්නේ නැහැ. සතුට ඇති වෙන එක නම් අයින් කරන්න හිතෙන්නේ නැහැ. දුක ඇති වෙන එක නම් අයින් කරගන්න ඕන අයින් කරගන්න බෑ. ඇයි ඒව අනාත්මයි. එහෙනම් ඒව හිත ඇතුළේ Tamanට මෙසේ නොවේවා කියලා ඕන වෙලාවට තියාගන්න නැති වෙලාවට අයින් කරන්න බෑ. කුමක් නිසාද? උපාදානිය වෙලා තියෙන්නේ. හරි ආශ්චර්යයි. ඒතර තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ රහතන් වහන්සේලගේ සිත තමන්ගේ වසඟයට අරගෙන ඉන්නේ පින්වත්නි. ඕන දේ හිතනවා, එපා දේවල් හිතන්නේ නැහැ. පුදුමයි පින්වත්නි. ආශ්චර්යයි. ආශ්චර්යයි. ඒතර බලන්න මේ උපාදානි වෙච්ච නිසායි තමන්ට මෙසේ වේවා, මෙසේ නොවේවා කියලා අපිට ඕන දේවල් හිතන්න, එපා දේවල් නොහිත ඉන්න බැරි උපාදාන වෙලා තියෙන නිසා. එහෙනම් බලන්න උපාදාන වෙන ස්වභාවය තමන්ගේ හිතේ තියෙනවා. ඔය විදිහටම ගලපලා බලන්න එහෙනම් බලන්න අතීතයේ සිදුවෙච්ච සිදුවීම් මුල් කරගෙන අපි චේතනා පහල කර අපි සමහරලාට ඉන්නවා. සමහර අනාගතේ කරන්න තියෙන දේක් ගැන චේතනා පහල කර තමන්ට ඒක පාලනය කරගන්න බැරුව සමහරට ඉන්නවා. එහෙනම් අතීතේ සංස්කාර ගැන හිතලත් අපි මේ උපාදාන වෙලා තියෙනවා. අනාගතේ මේ උපදින තියෙන සංස්කාර ගැන සමහරට හිතේ උපදව බැඳි ඉන්නවා. ඊළඟට තමායයි සලකන දේවල් සිහි කර අනුන්‍යයි සලකන දේවල් සිහි කර බැඳි ඉන්න ස්වභාවය නැද්ද බලන්න. හීනයයි සලකන ප්‍රනීතයයි සලකන අපිට ඔක්කොම ගොඩාක් විස්තර අරගෙන කියන්න වෙලාවක් නැහැ. මොකද මට දැන් මේ දේශනාව උමනා වුණේ මේ දේශනාව ඇසුරින් සර්වඥයන් වහන්සේගේ ඒ දසබල ඥානය ගැන යම් ඉස්මතු කිරීමක් කරන්න පින්වත්නි. ඒතර බලන්න මේ විදිහට සංස්කාර වලට එන තමන්ගේ ජීවිතයේ ඔය කියන අතීත අනාගත වර්තමාන තමායයි සලකන අනුන්‍යයි සලකන හීනයයි ප්‍රනීතයයි දුරයයි ළඟයයි සලකන මේ හැම තැනටම තියෙන ස්වභාවයන්ට ආධ්‍යාත්මික බැඳලා යන ස්වභාවය උපදින්න පුළුවන් ජීවිතයක් තියෙන නිසා තමයි කියන්නේ ඒ ටිකට කියන ස්කන්ධ කියලා. එහෙනම් අපි සංස්කාරات තියෙනවා, උපාදාන වෙන ස්වභාවයක් තියෙනවා. අර කියන 11 ආකාරයෙන්ම සිහි වෙලා බැඳලා යන්න පුළුවන්. ඒ නිසා කියනවා සංකාර උපාදාන ස්කන්ධ ජීවිතයක් අපිට තියෙන්නේ නැද්ද බලන්න. ඊළඟ තමයි විඥාන උපාදාන ස්කන්ධ ජීවිතයක් තියෙනවා අපිට. විඥාන කියන්නේ කොහොමද? ඇහෙන් යමක් දැනගන්නවා නම් ඒ දැනගන්න ස්වභාවයට කියන චක්කු විඥානය. කණෙන් යමක් දැනගන්නවා නම් ඒකට කියනවා සෝත විඥානය. නාසයෙන් යමක් දැනගන්නවා නම් ඒකට කියනවා ගහන විඥානය. දිවෙන් යමක් දැනගන්නවා නම් ඒකට කියනවා ජීවහ විඥානය. කය යමක් දැනගන්නවා නම් ඒකට කියනවා කාය විඥානය. මනසින් යමක් දැනගන්නවා නම් ඒකට කියනවා මනෝ විඥානය කියලා. ඇහෙන් මොනවද දැනගන්නේ? අපි රූපණි දැනගන්නේ පින්වත්නි. කණෙන් මොනවද දැනගන්නේ? ශබ්ද දැනගන්නේ. ඒ දැනගන්න දේවල් තමයි විඳින්නේ හඳුනාගන්නේ අපි. එතකොට මේ විඳීම කියන එක හඳුනා ගැනීම කියන එක පින්වත්නි චේතනා කියන එක දැන් මේ වෙලාවේ ඔබේ ඇහැ මුල්ලක් තියෙනවා. ප්‍රඥාව පුළුල් වෙලා නැත්තම් මේ තුනක් විදිහට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා ප්‍රඥාව පුළුල් වෙනකම් පින්වත්නි ඔබ කොච්චර හිතුවත් Tamanට ඒක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ නිසා Tamanට ඕක ප්‍රකට කරගන්න ආස නම් ප්‍රඥාව පුළුල් කරගන්න. එච්චරයි. සිහිය දිනු කරගන්න. එච්චරයි. ප්‍රඥාව පුළුල් වෙච්ච දවසට සිහිය බලවත් වෙච්ච දවසට මේ තුනක් විදියට ප්‍රකට වෙලා පේනවා. විඳීම කියන්නේ එක ස්වභාවයක්, හඳුනා ගැනීම කියන්නේ එක ස්වභාවයක්, විඥානය කියන්නේ තවත් ස්වභාවයක්, චේතනා කියන්නේ තවත් ස්වභාවයක්, ස්පර්ශය කියන්නේ තවත් ස්වභාවයක්. එකම මොහොතේ මේ ඔක්කොම ටික උපදින්නේ. දැන් මේ වෙලාවේ ඔබේ දැන් කණයි ශබ්ද විඥානය එකතු වෙලා තියෙන කණේ ස්පර්ශය දැන් තියෙනවා. දැන් මේ වෙලාවේ කණේ ස්පර්ශයෙන් ඔබ විඳිනවා. සතුටක් හරි දුකක් හරි උපේක්ෂාවක් හඳුනා ගැනීම දැන් තියෙනවා කන මුල්ලලා. දැන් මේ වෙලාවේ ඔබ ශබ්ද හඳුනා ගැනීමෙන් ඉන්නේ. හඳුනා ගැනීම තියෙනවා. සමහරට මේ මුල්ලා තමයි චේතනා පහළ වීම මේ වෙලාවේ තියෙනවා. දැන් මේ වෙලාවේ ශබ්ද දැන ගැනීම තියෙනවා. ඒ ඔක්කොම ටික තියෙනවා. නමුත් වෙන්වෙන් කළ දකින්න බෑ ප්‍රඥාව පුළුල් වෙලා නැත්තම්. සිහිය පිහිටලා නැත්තම් හරියට අර මහ මුහුදට විවිධ ආකාරයේ ගංගාවල එකතු වෙන ජලය මේ ගංගා නදී ජලය මේ ගංගා නම් ගඟේ ජලය මේ
මේ අසවල් ගඟේ ජලය කියලා වෙන් කරන්න අමාරු යම්සේද ඒ වගේ සිහිය ප්‍රඥාව දියුණු වෙච්ච නැති කෙනෙකුට මේක වෙන් කළ දකින්න බෑ පින්වත්නි. ඔබ අහලා තියර මේ දියෙන් කිරි වෙන් කරලා ගන්නවා කියලා කියන්නේ අර සත්තු జాතිය. ඒ වගේ පින්වත්නි ඒක වෙන් කරන්න පුළුවන් හැකියාව තියෙන යම්සේද ප්‍රඥාව දියුණු වෙනකොට මොකද වෙන්නේ? මේව වෙන් කර දකින්න පුළුවන්. හැබැයි ඒකට සිහිය දියුණු වෙනකන් තමන් කලබල නොවී ඉන්න ඕන. හිස් ලූලු අතරක කොහොමද මේ කොහොමද කියලා ඔහේ බණ රැලිය ඔස්සේ දුවල වැඩක් නැහැ පින්වත්නි. අවබෝධය කරා යන්නේ නැහැ ඒක. ඒක තමයි මුලාවටපත් වීම විතරයි එතනින් වෙන්නේ. මෙන්න මේකට තමයි කියන්නේ පින්වත්නි පංච උපාදානස්කන්ධ ජීවිතය කියලා. දැන් එහෙම ජීවිතයක් Tamanට තියෙනවද නැද්ද බලන්න. ඕන කෙනෙකුට තියෙනවා පින්වත්නි. ඊට පස්සේ අර දැන් මේ කේමකයන්ගෙන් ඇහුවේ කුමක්ද? ප්‍රියායුෂ්මත් කේමක ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් තමන්ගේ වසඟේ හරි පවත්වන්න පුළුවන් කියලා හරි එහෙම නැත්නම් වසඟේ පවත්වන්න පුළුවන් දෙයකට අයිති කියලා හරි ඔබ දකින්නවද කියලා ඇහුවා. එතකොට හරි ආශ්චර්යයි. කේමක ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා ප්‍රියායුෂ්මතුනි සියල්ල දන්නා සියල්ල දකිනා අරහත් සම්බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධ පහක් වෙන වදාarලා තියෙනවා. කුමක්ද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන පහ. ප්‍රියාශ්මත් කීමක ලස්සන වචනයක් කියනවා. ඉමේසු කෝහම් පංච උපාදානස්කන්ධේසු න කිංචි අත්තානම් වා අත්තනීයම් වා සමනුපස්සාමි. ප්‍රියාශ්මත මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්ම වශයෙන් හරි ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි මම දකින්නේ කියලා වචනයක් පිට කළා. ඒ වෙනකොට එහෙනම් කේමකයන් වහන්සේ යම් ප්‍රඥාවක් සිහියක් උපදවාගෙන දියුණු වෙලා එහෙනම් තියෙනවා පංච උපාදානස්කන්ධ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මේක සතර රූප උපාදානස්කන්ධ සතර මහා ධාතුන්ගෙන් හට අරගෙන තියෙන්නේ. වේදනා උපාදානස්කන්ධ ස්පර්ශය හටගද්දි හට ගන්නව නැති වෙද්දි නැති වෙලා යනවා. මේ හඳුනා ගන්න දේවල් ස්පර්ශය උපදිද්දී ඇති වෙනවා ස්පර්ශ නැති වෙනකොට නැති වෙලා යනවා. මේ සංස්කාර ස්පර්ශයෙන් උපදිනවා ස්පර්ශ නැති වෙද්දි නැති වෙලා යනවා. මේ විඥානේ නාම රූප උපදිද්දී උපදිනවා නාම රූප නැතිවීමෙන් නැති වෙලා යනවා කියන අවබෝධයේ ඉන්නවා. එimhe හේතුන් ඇතිවීමෙන් ඇති වෙනවා නම් හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා නම් එහෙනම් මේක වසඟේ පවත්වන්න පුළුවන් කියලා දකින්න විදියක් නැහැ නේ ස්වාමීන් වහන්සේ පින්වත්නි. ඒ නිසායි ස්වාමීන් වහන්සේ උත්තරයක් දුන්න කොහමද? මම මේක ආත්ම වශයෙන් හරි ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි මම දකින්නේ නැහැ කිව්වා. ආත්ම කිව්වේ මොකද්ද එතකොට මේ? ඊයේ දේශනාවේ අපිට පැහැදිලි කරා අපි. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් වෙන්නේ ආත්මයක්. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා යම් කිසි දෙයකින් ප්‍රාර්ථනා කරලා ලබන්න බැරි නම් ඒක මොකද්ද? අනාත්මයි ඒක. එහෙනම් ඒක ලබන්න බෑ රූපෙහිම ලබන්න බෑ. එතකොට මම බලන්න හරි ආශ්චර්යයි. උත්තරයක් දුන්න කොහමද? මං ආත්මයක් වශයෙන් හරි ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ නැහැ කිව්වා. ඊට පස්සේ මොකද කරේ ආයෙත්? දාසක භික්ෂුන් වහන්සේ ආයෙත් ගියා ඉස්තර භික්ෂුන් වහන්සේලා ගාවට පින්වත්නි. ගිහිල්ලා කියනවා ප්‍රිය ආයුෂ්මත්නි මේ කේමකයන් වහන්සේ පිළිතුරු දුන්නා මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ රූප උපාදානස්කන්ධ ගැන වේදනා උපාදානස්කන්ධ ගැන සංඥා උපාදානස්කන්ධ ගැන සංස්කාර උපාදානස්කන්ධ ගැන විඥාන උපාදානස්කන්ධ ගැන දේශනා කළා. ඉතින් බලන්න රූප උපාදානස්කන්ධ දිහා හොඳට බලන්න. දැන් බලන්න ඔබේ රූපෙ දිහා පඨවි ධාතුව ඔබේ රූපෙ තියෙනවා. දුරෝසු දේවල්. වැగిරෙන දේවල් තියෙනවා ඔබේ ශරීරේ. ඒවට කියනවා ආපෝ ධාතු. ඔබේ ශරීරේ රශ්මිමය ස්වභාවයක් තියෙනවා. තේජෝ ධාතු. ඔබේ ශරීරේ වායුමය ස්වභාවයක් තියෙනවා. වායු ධාතු. ওই හතර හැමතිස්සෙම එකම විදිහට තියෙද බලන්න. එකම විදිහට තියෙන්නේ නැහැ. ඒකයි කියන්නේ අනාත්මයි. තමන්ගේ වශයෙන් තොරයි කියලා. මේක අවබෝධයක් විදිහට පිහිටියලා තියෙනවා මේ කේමක ස්වාමීන් වහන්සේගේ හිතේ. ඒ නිසා තමයි කිව්වේ මේක ආත්මයක් වශයෙන් හරි ආත්මයට අයිති දෙයක් විදිහට හරි මම දකින්නේ නෑ කියලා. ඊට පස්සේ ඒ වගේ මිදීම් දැන් බලන්න ඔබේ හිතේ ඇති වෙන සතුට දැන් බලන්න උදේ සමහරට කෙනෙක් මුණ ගැහෙනවා. හොඳ අල්ලාප සල්ලාප කියදෙනවා. සමහරට ඊළඟ ඔබටම තරහකාරයෙක් මුණ ගැහෙනවා. අර සතුට මොකද වෙන්නේ? නැති වෙලා යනවා. තරහකාරය දැක්ක ගමන් මහ දුකක් ඇති වෙනවා. එහෙනම් බලන්න මේ ඇහැයි රූපයි විඥාන එකතු වෙලා තියෙන ගමන් මේ කනයි ශබ්දයි විඥාන එකතු වීම තියෙනකන් ඒ සතුට තිබ්බා.
ඊළඟට ඒක වෙනස් වෙච්ච ගමන් ඒ සතුට නැති වෙලා යනවා. එන්න මේක ස්පර්ශයෙන් ඇති වෙනවා. ස්පර්ශ නැතිවීමෙන් නැතිලා යනවා. කේමක ස්වාමීන් වහන්සේ ඒක තීරුම් අරගෙන අවබෝධ කරගෙන හිටියා. ඊළඟ බලන්නේ ඔබට ප්‍රියමනාප කෙනා හඳුනා ගැනීම එක සංඥාවක්. අප්‍රියමනාප කෙනා හඳුනා ගැනීම තවත් සංඥාවක්. ඒතර සංඥා දෙක එක සංඥාව ඒ ස්පර්ශය තියෙනකන් ඒ සංඥාව හඳුනාගත්තා. ඊළඟට ඒ ස්පර්ශය ආපු ගමන් ඊළඟ සංඥාව හඳුනාගත්තා. ඉන්න මේ හඳුනා ගන්න දේවල් මොහොතින් මොහොතින් මාත් පාසා වෙනස් වෙලා යනවා. ආත්මයකින් තොරයි. එකම දේ දිගටම තමන්ගේ ඇස් දෙකෙන් හඳුනාගෙන ඉන්න බෑ අපිට. එකම ශබ්දය හැමතිස්සෙම හඳුනාගන්නමින් ඉන්න බෑ. කුමක් නිසාද? ස්පර්ශයෙන් පවතින්නේ. ස්පර්ශ වෙනස් වෙද්දී වෙනස් වෙලා යනවා. එකම රසය, එකම කෑම දවස් 10ක් වෙනවා. එකම රස ගන්න බෑ අපිට. වෙනස් වෙනවා. නැද්ද බලන්න? එතකොට රස වෙනස් වෙනකොට ස්පර්ශ වෙනස් වෙලා හඳුනාගෙන රස හඳුනාගෙන වෙනස් වෙලා යනවා. හරි පුදුමයි පින්වත්නි. එතකොට මේ ස්වභාවය යමක ස්වාමීන් වහන්සේ, කේමක ස්වාමීන් වහන්සේ තීරුම් අරගෙන අවබෝධයක් විදියට. ඊළඟ බලන්නේ හඳුනා ගන්න දේවල් වෙනස් නම් හිතේ ඇති වෙන චේතනා මොකද වෙන්නේ? අර එතකොට අර ප්‍රියමනාප කෙනා දකින්නකොට හිතේ ඇති වෙන චේතනා ගුණ වෙන එක. අප්‍රියමනාප කෙනා දකිද්දී හිතේ ඇති වෙන චේතනා ගුණ තවත් එකක්. චේතනා ගුණ මොහොතින් මොහොත වෙනස් වෙලා යනවා. සංස්කාර කුමක් නිසාද? ස්පර්ශයෙන් හටගත්තා. ස්පර්ශ වෙනස් වෙද්දී වෙනස් වෙලා ගියා. කෙනා වෙනස් වුණා කියන්නේ ස්පර්ශ වෙනස් වුණා කියන එකයි පින්වත්නි. කේමක ස්වාමීන් වහන්සේක අවබෝධ ඥානයක් විදිහට පිළිලා තිබ්බ පින්වත්නි. ඊළඟ තමයි විඥානය. දැන් බලන්න කේමක ස්වාමීන් වහන්සේගේ දැනගැනීම පවා මේ නාම රූප ප්‍රත්‍යයෙන් තමයි දැනගැනීම පවතින පින්වත්. දැන් හිතන්න මේ වෙලාවේ. දැන් මේ වෙලාවේ වුණ ඔබ හොඳට කන්නේ උමාගෙන මේ වෙලාවේ. දැන් කනේ ස්පර්ශයෙන් දැන් විඳිනවා ඔබ. දැන් ශබ්ද හඳුනා ගන්නවා. ඒ මුල්ලා තමයි දැන් චේතනාව තියෙන්නේ. ඒ මුල්ලා තමයි එතකොට ඔබ කණයි ශබ්ද විඥාන එකතු වෙලා තියෙන්නේ. කනට තමයි ඔබේ මනස යොමු වෙලා තියෙන නිසා මානසිකාරය තියෙන කනට. ඒ තාක්කල් මේ ශබ්ද තමයි දැනගන්නේ. හිතන්න මේ ශබ්ද දැනගනිමින් තියෙනකොට අපි තුන් එලි පහලියෙන් එකපාරට බෝම්බ හඬක් ඇහුණා කියලා. බලන්න මොකද වෙන්නේ එතකොට? එතකොට මේ විඳීම්, මේ හඳුනා ගැනීම, මේ චේතනා, මේ ස්පර්ශ, මේ මානසිකාරත් එක මේ දැන ගැනීම එතකන් තියෙනවා. අර බෝම්බ හඬ ඇහිච්ච ගමන්ම ඔබේ ඇස් දෙක මොකද වෙන්නේ? වෙනස් වෙනවා එකපාරට. ඒ පැත්ත බැලෙනවා. එතකොට ඒ විඳීම්, මේ හඳුනා ගැනීම, ඒ චේතනා, ඒ ස්පර්ශේ මානසිකාරත් එක මොකද වෙන්නේ? ඒ දැන ගැනීම වෙනස් වෙලා යනටක් ගාලා. මේ නාම රූප ප්‍රත්‍යයෙන් දැන ගැනීම පවතින නාම රූප වෙනත් දෙති මේ දැන ගැනීම වෙනස් වෙලා යනවා පින්වත්නි. මොහොතින් මොහොත පාසා. ඒතර මේ වැටහීම කේමක කියනක ස්වාමීන් වහන්සේගේ හිතේ අවබෝධයක් විතර පිළිట్లా තිබ්බා. ඒ අවබෝධයක් විතර පිළිట్లా තියෙනවා කියන්නේ කොහොමද පින්වත්නි? දැන් හිතන අපි දැන් මේක තේරුම් කරලා දෙද්දි ඇත්ත තමයි කියලා හිතෙනවා. ඊට පස්සේ ඔබ තනියෙන් ඉන්න වෙලාවක මේක තේරුම් කරගන්න ගියා ඔබට කරගන්න බෑ ඒක. අන්න කියන්නේ කොහොමද ඒක? සුතයක් තුල ඔබේ හිතේ මොහොතකට ඇති වෙනවා ඒක. ඒක ප්‍රඥාවක් විතර පිළිట్లా නැහැ එතකොට. ප්‍රඥාවක් විතර පිළිහිට පස්සේ මොකද වෙන්නේ? ඒක වෙනස් වෙන එකක් නේ පින්වත්නි ඒක. හරි ආශ්චර්යයි ඒක. ඒක එතකොට එයාට ඕන වෙලාවට නැවත නැවත උපදව ගන්න පුළුවන් ඒක. ප්‍රඥාව උපදව ගන්නවා. ඒතර ඒ විඥාණය, ඒ විඳීම් වල ස්වභාවය, හඳුනා ගැනීමේ ස්වභාවය, රූපේ ස්වභාවය දැක දැක වාසය කරන්න පුළුවන්. ප්‍රඥාලාභී උපදවපු කෙනාට. ඒතකොට හරි ආශ්චර්යයි. දැන් මෙතන පිළිහිట్లా මේ උත්තරේ දුන්නා වොන්න. ඊළඟ දැන් ආයත් තේර භික්ෂුන් වහන්සේලා කියනවා පින්වත්නි, ප්‍රියායුෂ්මත් දාසක මෙහෙම. කේමක භික්ෂුව ඉනතනට ආයත් යන්න. ගිහින් කේමක භික්ෂුවට මේ විදිහට කියන්න. ප්‍රියායුෂ්මත කේමකේනි ඉස්තර භික්ෂුන් වහන්සේලා ඔබෙන් මේ විදිහටත් ඇහුවා. ප්‍රියායුෂ්මතුනි භාග්‍යතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධය පහක් වදාarලා තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය යන පහ ප්‍රියායුෂ්මත් කේමක ඉන්දින් ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්ම වශයෙන් හරි ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්න නැත්නම් ඒ කියන්නේ ආයුෂ්මත් කේමකයන් අරහත් වූ කීනාශ්‍රවයන් වහන්සේ නමද කියලා අහන්න කියලා කියනවා. හරි ආශ්චර්යයි වින්වත් මේ කාලේට භික්ෂුන් වහන්සේලා මේ සිද්ධිය අද කළා නම් මොකද වෙන්නේ? සමහරලාට යමක කියන භික්ෂු 16 කියන භික්ෂුව ගෙදරක් ගිහින් ඉඳීවි. ඒ ඉවසීම, ඒ ශ්‍රද්ධාව,
ඒව හරි අඩුයි පින්වත්නි අද යුගයේ. සමහරලා ටික එක්සරයක් කියලා දෙසරයක් වන් උඹට ඕනනම් කරගනින් කියයි. වෙන්න බැරිද? වෙන්න පුළුවන්. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒක පැත්තකින් ඉස්තර භික්ෂුන් වහන්සේලාගේ යම් හිතන පැති කඩක්. ඒතර අනිත් පැත්තෙන් කීමක භික්ෂුන් වහන්සේගේ තියෙන ආශ්චර්යය දැන් අසනීප වෙලා ගිනම් වෙලා ඉන්නෝ. මේ මොන වැඩක්ද මේක මේ අපිව දුකටපත් කරන මේ ඉස්තර භික්ෂුන් වහන්සේලා පිස්සුද? අද එහෙනම් මේ Facebook දාලා කැලෑපත්තරක් ගහයි පින්වත්නි. එහෙම නෑ. මේ උදාර ගති ගුණ තියෙන උදාර සංයමයක් තියෙන ඒ උත්තමයන් වහන්සේලගේ ඒ එකිනෙක කෙනාගේ තියෙන මේකට කියන්නේ මේ අපි කියන්නේ මේ හඳුන ගන්න ස්වභාවය හරි ආශ්චර්යයි පින්වත්නි. ඉවසීම හරිම ආශ්චර්යයි. ඊට පස්සේ දැන් යම් දාසක භික්ෂුන් වහන්සේ ආයෙත් ගියා කාගාවටද? කේමක භික්ෂුන් වහන්සේ ගාවට. ප්‍රියායිෂ්මතුනි කියලා කතා කරලා කියනවා කේමකයන් වහන්සේ ඉස්තර භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේගෙන් ඇහුවා ප්‍රියායිෂ්මතුනි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා උපාදානස්කන්ධ පහක් තියෙනවා. ඉතින් ඔබ මේ පංච උපාදානස්කන්ධයන්ගෙන් යම් කිසිවක් ආත්ම වශයෙන් හරි ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ නැත්නම් ඒ කියන්නේ ආයුෂ්මත් කේම කියන්නේ අරහත් වූ කීනාශ්‍රයන් වහන්සේ නමක්ද රහතන් වහන්සේ නමක්ද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා ලස්සනයි හරි ආශ්චර්ය පංචමී ආවස උපාදානස්කන්ධා. දැන් අපකින් ඇහුවනම් මොකද කියන්නේ? නෑ කියපන් කියයි කෙටියෙන්ම. එහෙම නෑ පින්වත්නි. ඊවසීම කියන්නේ අපිට දැන් තේරෙනවා මේ අත්පටිසංවේදී ධම්මපටිසංවේදී කියන මේ දෙක තුල පිළිහිලා ඉස්තර භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. මේ කියන දාසක කියන භික්ෂුන් වහන්සේ නමත් ඉන්නවා. මේ කියන කේම කියන භික්ෂුන් වහන්සේත් ඉන්නවා. එහෙම හිටපු බව මේ දේශනාවේ අන්තිමට ඔබට තේරුම් ගන්න පුළුවන් පින්වත්නි. හරි ආශ්චර්යයි ඒක. කියන ප්‍රියාශ්මතුනි සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ උපාදානස්කන්ධයන් පහ ගැන වදාරලා තියෙනවා. ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ප්‍රියාශ්මතුනි ඒ කියන උපාදානස්කන්ධ පහ මුල් කරගෙන මම මේ උපාදානස්කන්ධ පහෙන් කිසිම එකක් ආත්ම වශයෙන් හරි ආත්මයට අයත් දෙයක් වශයෙන් හරි දකින්නේ තමයි කියනවා. හැබැයි ඒ උනාට මම සීනාශ්‍රවයන් වහන්සේ නමක් නෙවෙයි කියනවා. සීනාශ්‍රවයන් වහන්සේ නමක් නෙවෙයි කියනවා. එහෙම උනත් ප්‍රියාශ්මතුනි මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මම වෙමි අස්මීති අධිගත. ඒ කියන්නේ මම වෙමි යන කරුණ ගැන මට අවබෝධයක් තියෙනවා කියනවා. ඒ කියන්නේ මොකද්ද පින්වත්නි? ඒ කියන්නේ දැන් මේ කියන කේමක භික්ෂුන් වහන්සේගේ හිත ඇතුලේ මේ පංච උපාදානස්කන්ධයේ යථාර්ථයක් විදියටම අවබෝධ කරගෙන මේකේ ආත්මයක් නැහැ දකින්න කියන ප්‍රඥාව තියෙනවා. හැබැයි ප්‍රඥාව තිබුණාට පින්වත්නි තාම හිත ඇතුලේ අර පංච උපාදානස්කන්ධය ගැන මම වෙමි කියන ගන්න ස්වභාවයත් හිත ඇතුලේ දෝංකාර දෙන බව ප්‍රඥාවෙන් කේමක භික්ෂුන් වහන්සේ දැකලා තියෙනවා. ඒක තමයි මේ පැහැදිලි කරන්න පින්වත්නි. මොකක්ද ඒ කියන්නේ? මේ පංච උපාදානස්කන්ධ මම රහත් වෙලා නැහැ කියනවා. හැබැයි මේ කිසි පංච උපාදානස්කන්ධ කිසි දෙයක් මම කියලා හරි මගේ කියලා හරි ආත්මයක් විතර තියෙනවා කියලා හරි මං ගන්නෙ නැහැ කියන කිසිම එක. හැබැයි මං රහත් නොවුනත් මම මේක මේ ආත්මයක් වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා මං දකින්න එක වෙනම කතාවක් කියනවා. හැබැයි මේ හිත ඇතුලේ මම වෙමි කියලා දෝංකාර දෙන ස්වභාවයක් තාම අවිද්‍යාවෙන් පවතින නිසා අවිද්‍යාව සහගත සංස්කාරයක් විදියට හිත ඇතුලේ ඒක වැඩ කරන බව මං දකිනවා කියලා කියනවා. ඒක තමයි ඉස්මතු කරන්නේ පින්වත්නි. හරි පුදුමයි. එතකොට මේ පහය පිළිබඳව ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා ප්‍රඥාවක් තියෙනවා. හැබැයි ඒ උනාට තාම මේ පංච උපාදානස්කන්ධ පහ ගැන තමන්ගේ ආධ්‍යාත්මික චිත්ත සංතානය තුල මම වෙමි කියලා ගන්න උපාදානයක් තාම හිත ඇතුලේ කැරකෙනවා කියලා තාම තේරුම් අරගෙන ඉන්නවා. කොච්චර ආශ්චර්යයක්. දෙකම තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් ඒතර මේ ප්‍රඥාවක් තියෙනවා නම් උපාදානෙත් තියෙනවා නම් ඒක කොහොමද වෙන්නේ කියලා.
ඒක එහෙම වෙන්න පුළුවන් පින්වත්. දැන් කල්පනා කරලා බලන්න දැන් මෙහිම දැන් ඔබ බණ අහනවා. බණ අහනකොට ඔබ හිතේ ශ්‍රද්ධාව ඇති වෙනවා. සමහරට මේ දහම් කාර්ය හොඳ විමසීමට ගිහින් ප්‍රඥා ලෝකෙ උපදින්න පුළුවන් යම් ප්‍රමාණයකට. ඒ දෙක ඉපදීමත් එක්ක ඔබ හිතේ මේ වෙලාවේ తాවකාලිකව රාගේ නැහැ. తాවකාලිකව දේශේ නැහැ ඔබ හිතේ. తాවකාලික මෝහ සංසිඳලා. හැබැයි මේ වෙලාවේ ඔබේ හිතේ ශ්‍රද්ධාව නිසා, ඒ ප්‍රඥාව නිසා, ඒ වීරිය නිසා, මේ මොහොතේ තියෙන සතිය නිසා ශ්‍රද්ධාව ඇති වෙලා ඔබේ රාගය යටපත් වුණාට ප්‍රඥාවන්ත කෙනා දන්නවා මේ කියන පහ ඉපදිච්ච නිසා රාගෙ නැති වුණාට රාගෙ උපදින ස්වභාවය මගේ හිතේ තියෙනවා කියලා. ඒක තමයි ප්‍රඥාවේ ස්වභාවය පින්වත්. එතකොට මේ ප්‍රඥාව තියෙන දැන් මේලා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා ඉපදිලා තියෙනවා බව දන්නවා. ඒ නිසා රාග දේශ මොහ සංසිඳලා තියෙනවා දන්නවා. හැබැයි ඒ වුණාට මේ කියන වීරිය නැති වෙච්ච ගමන් මේ සතිය නැතිලා යනවා. මේ ප්‍රඥාව නැතිලා යනවා. ආයෙත් මගේ හිතින් රාගේ වැළඳ ගන්න ස්වභාවය තියෙනවා කියලා යට අවබෝධයක් තියෙනවා පින්වත්. ආන් ඒ වගේ තමයි. හැබැයි මේක ඊට වඩා පුරුල් වෙච්ච අවබෝධයක් තියෙන එකක් මේ කියන්නේ. ඊට පස්සේ කියනවා තව ලස්සන කාරණාවක් කියනවා කොහොමද? ඒ නිසා මම වෙමි කියලා දෙයක් හැබැයි මම මේ තුල දකින්නේ නැහැ කියනවා. ඒතර බලන්න මම වෙමි කියලා මගේ හිතේ ගන්න ස්වභාවයක් තියෙනවා කියලාත් මම දකිනවා කියනවා. හැබැයි වුණාට මම මේ පහ මම වෙමි කියලා ගන්නෙ නැහැ කියනවා. ඒ ස්වභාවය ඉස්සරහට හරි ලස්සනට විස්තර කරනවා. ඒතර මේ කාරණේ ගිහිල්ලා පින්වත්නි දැන් ඔන්න ගිහින් කිව්ව කාටද? ඉස්තර භික්ෂුන් වහන්සේලාට. දැන් ඉස්තර භික්ෂුන් වහන්සේලා ආයෙත් මොකද කරේ? දාසක භික්ෂුන් වහන්සේට කියනවා මෙහි ඉන්න දාසක. කේමක භික්ෂුන් වහන්සේ ඉන්න තැනට ආයෙත් යන්ට. ඊයින් කේමක භික්ෂුවට මෙහෙම කියන්න ප්‍රිය ආයුෂ්මත් කේමකේනි ඉස්තර භික්ෂුන් වහන්සේලා ඔබෙන් මේ විදියට ඇහුවා. ප්‍රිය ආයුෂ්මත් කේමක ඉතින් යම් දෙයකට මම වෙමි කියලා ඔබේ හිත ඇතුලේ දෝංකාර දෙන දෙයක් තියෙනව නම් ඊ මම වෙමි කියලා කිව්වේ මොකේටද? මම වෙමි කියලා ඔබේ හිත ඇතුලේ අරගෙන තියෙන රූපයද? එහෙම නැත්නම් රූපෙන් බැහැර දෙයක්ද? එහෙම නැත්නම් වේදනාවද? එහෙම නැත්නම් වේදනාවෙන් බැහැර දෙයක්ද? නැත්නම් හඳුන ගන්න දෙයටද මම වෙමි කියලා බැඳිලා තියෙන්නේ? නැත්නම් හඳුන ගැනීමෙන් බැහැර දෙයකටද? එහෙම නැත්නම් සංස්කාර වලටද? එහෙම නැත්නම් සංස්කාරයෙන් බැහැර දෙයකටද මම වෙමි කියලා තමන් හිතේ දෝංකාර දෙන්නේ? එහෙම නැත්නම් දැනගන්න දෙයටද? දැනගත් දෙයකින් බැහැර දෙයකටද තමන් හිතේ මම වෙමි කියලා බැඳලා දෝංකාර දෙන්නේ කියලා අහන්න කියලා කිව්වා. අනේ අර දාසක භික්ෂුන් වහන්සේ තේරුන් වහන්සේ ආයෙත් යනවා කේමක භික්ෂුන් වහන්සේ ගාවට පින්වත්නි. ගිහිල්ලා මේ කාරණේ කිව්වා. දැන් අපි නම් මේවට කෙටියෙන් උත්තර දෙනවනේ සමහර විට. දැන් ඔබට නම් නැවත මේ ගැන කියද්දි සමහරලාට මේ සාමාන්‍ය දෙයක් වෙලා. එහෙම නැහැ පින්වත්නි සිහිය හරියට වැඩිලා නම් ප්‍රඥාව වැඩිලා නම් එහෙම වෙන්න විදියක් නැහැ. එකම පරියාය නැවත හදි තවත් ඒ සිත ප්‍රීතියෙන් පිළියන්ට ඕන. එහෙමයි තියෙන්න ඕන හරිනම් පින්වත්නි. ඊළඟට කියනවා දැන් ඔන්න ගියාට පස්සේ අර ප්‍රශ්නේ ආය ඇහුවා. ඇහුවට පස්සේ කියන කමක් නැහැ ප්‍රියාශ්මුත් දාසකේ. මොකද්ද මේ දිගින් දිගටම ඇවිදීම? ප්‍රියාශ්මුත්‍රි ඔය හැරමිටිය දෙන්න මට. දැන් ඒ වෙනකොට පින්වත්නි අර ඉවසන්න බෑ කිව්ව. යැපෙන්න බෑ කිව්ව. බොහොම දුකසේ ඉන්නේ කියලා කියපු කේමක භික්ෂුන් වහන්සේට අර අහපු ප්‍රශ්න වලට උත්තර දෙදී ඉඳලා නැගිට පින්වත්නි. හැරමිටි අරගෙන හැරමිටි ගහ තේර භික්ෂුන් වහන්සේලා ගාවට යනවා. මට හිතෙනවා මේ තේර භික්ෂුන් වහන්සේලා බොහොම ලස්සන උපක්‍රමයක් කළේ මේ කියලා. දහම් මානසිකාරي උපද්දලා ආරත සිහි කරවලා ධර්මයේ සිහි කරවලා හිතේ ප්‍රීතියක් ඇති කරලා කායික සංසිඳීමක් උපද්දලා නැගිටවන්නයි උත්සාහ කළේ. නැගිට පින්වත්නි. නැගිට්ටා. ඊට පස්සේ මොකද උනේ? ගියා කේමක භික්ෂුන් වහන්සේ. ගිහිල්ලා කේමක තෙරුන් හැරමිටි ගගහ ස්ථේර භික්ෂුන් වහන්සේලා ඉන්න තැනට පැමිණියා. පැමිණිලා ස්ථේර භික්ෂුන් වහන්සේලාට සතුටු වුණා. සතුටු වෙලා පිළිසඳර කතා බහ අවසන් කළා. අවසන් කළා කියනවා කේමක තෙරුන් වහන්සේ කියනවා ස්ථේර භික්ෂුන් වහන්සේට ප්‍රිය ආයුෂ්මත් කේමක යම් දෙයකට මගේ හිත තුල මම වෙමි කියලා යම් බන්ධනයක් කැරකෙනවා කියලා මම ඔබට කිව්වා. නමුත් මේ මම වෙමි කියලා කිව්වේ මොකේද කියලා ඔබ අහලා වෙලා තිබුණා. මේ ප්‍රියාශ්මත මම වෙමි කියලා කිව්වේ රූපයටද රූපයෙන් බැහැර දෙයකටද? වේදනාවකටද වේදනාවෙන් බැහැර දෙයකටද? සංඥාවද සංඥාවෙන් බැහැර දෙයකටද? සංකාරද සංකාරයෙන් බැහැර දෙයකටද? විඥාණයද
විඥාණයෙන් බැහැර දෙයකටද? ප්‍රියායිෂ්මතුනි මම රූපය මම මෙමි කියලා කියන්නේ නැහැ. හැබැයි රූපයෙන් බැහැර වූ දෙයක් මම මෙවි කියලා මගේ හිතේ ගන්නෙත් නැහැ කිව්වා. හරි ලස්සනයි. මොකද කිව්වේ? තමන්ගේ හිත ඇතුලේ තමන්ගේ රූපයට මම මෙවි කියලා ගන්නෙත් නැහැ කිව්වා. හැබැයි මේ රූපයෙන් බැහැර දෙයකට මම මෙවි කියලා ගන්නෙත් නැහැ කිව්වා. ඒක නිකන් කෙනෙකුට අසු බැලමට හිතෙනවා නිකන් තුන් තේරවිල්ලක් වගේ. ඒක නිකන් ඉස්සරහට හරි ලස්සනට විසඳනවා. ඊළඟට කිව්ව කොහොමද? ඒ වගේම වේදනාවට මම මෙවි කියලා ගන්නෙත් නැහැ කිව්වා. වේදනාවෙන් බැහැර දෙයක් මම මෙමි කියලා ගන්නෙත් නැහැ කිව්වා. සංඥාව මම මෙමි කියලා මගේ හිත ගන්නෙත් නැහැ කිව්වා. සංඥාවෙන් බැහැර වූ දෙයකට තමන්ගේ ආධ්‍යාත්මේ මම මෙමි කියලා ගන්නෙත් නැහැ කිව්වා. සංස්කාර වලට මම මෙමි කියලා ගන්නෙත් නැහැ කිව්වා. සංස්කාරයෙන් බැහැර වූ දෙයකට මම මෙමි කියලා ගන්නෙත් නැහැ කිව්වා. විඥාණයට මම මෙමි කියලා මගේ ආත්මයත්ම ගන්නෙත් නැහැ කිව්වා. විඥාණයෙන් බැහැර වූ දෙයකට මම මෙමි කියලා මගේ ආත්මය දුංකාර දෙන්නෙත් නෑ කිව්වා. ඊළඟට අහන ප්‍රියායිෂ්මතුනි ඒක මේ වගේ දෙයක්. මහනෙල් මලක වේවා, රතු නෙළුමක වේවා, සුදු නෙළුමක වේවා යම්කිසි සුවඳක් තියෙනවා. ඒ ගැන කෙනෙක් මෙහෙම කිව්වොත් ඔය මේ සුවඳ තියෙන්නේ පෙටිවල සුවඳයි කියලා කිව්වොත් එහෙම. ඔය තියෙන්නේ පැහැයේ සුවඳයි කියලා කවුරුද කෙනෙක් කිව්වොත් එහෙම. ඔය තියෙන්නේ රේණු වල සුවඳයි කියලා කෙනෙක් කිව්වොත් එහෙම ඒක නා හරි දෙයක්ද කියන්නේ කියලා ඇහුවා. ලස්සන උපමාවකින් ගන්න. එහෙනම් ප්‍රියාශ්මතුනි ඊටසිකුවා ඒ නොවේමයි කිව්වා. එහෙනම් ප්‍රියාශ්මතුනි කොහොම කිව්වොත් හරි දේ වෙන්නේ? ප්‍රියාශ්මතුනි ඔය තියෙන්නේ මලේ සුවඳයි කිව්වොත් තමයි කිව්වා හරියට හරි වෙන්නේ. මලේ සුවඳයි කිව්වොත් තමයි කිව්වා හරියට හරි වෙන්නේ. ප්‍රියාශ්මතුනි ওই විදිහම තමයි කිව්වා. මගේ ආධ්‍යාත්මය තුල රූපය මම වෙමි කියලා කියන්නෙත් නෑ කිව්වා. එහෙම ආධ්‍යාත්මي හටගත්තු හිකුත් නෑ කිව්වා. රූපෙන් බැහැර වූ දෙයකට මගේ ආධ්‍යාත්මي මම වෙමි කියලා ගන්නෙත් නෑ කිව්වා. වේදනාවට ගන්නෙත් නෑ කිව්වා මම වෙමි කියලා. වේදනාවෙන් බැහැර වූ දෙයකට ගන්නෙත් නෑ කිව්වා. සංඥාව මම වෙමි කියලා ගන්නෙත් නෑ කිව්වා. සංඥාවෙන් බැහැර වෙච්ච දෙයක් මම වෙමි කියලා ගන්නෙත් නෑ කිව්වා. සංස්කාර වලට මම වෙමි කියලා ගන්නෙත් නෑ කිව්වා. සංස්කාර වලින් බැහැර වෙච්ච දෙයකට මම වෙමි කියලා ගන්නෙත් නෑ කිව්වා. විඤ්ඤා දැනගන්න දෙයට මම වෙමි කියලා ගන්නෙත් නෑ කිව්වා. දැනගන්න දෙයින් බැහැර දෙයකට මම වෙමි කියලා ගන්නෙත් නෑ කිව්වා. මට මේ පංච උපාදානස්කන්ධයම පිළිබඳ මම මේ යන කරුණ ගැන මගේ හිතේ තියෙනවා කියලා අවබෝධයක් තියෙනවා කිව්වා. ඒකෙන් අදහස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේ හිත ඇතුලේ මේ පංච උපාදානස්කන්ධෙ මුල් කරගෙන තමන්ගේ හිතේ මම මේ කියන අවිද්‍යා සහගතව හටගත්තු සංස්කාර මාත්‍රයක් මගේ හිතේ තියෙනවා කියලා තමයි ඒ කිව්වේ පින්වත්නි. එහෙනම් මොකද තියෙන්නේ? අවිද්‍යාව දැන් බලන්න මේ වෙලාවේ ඔබේ හිතේ බණ අහලා ශ්‍රද්ධාව ඇතිලා රාග දේශ මොහ තුනි වුණාට ඒක තියෙනවනේ මේ බණ ටික අහලා ඉවරෙච්ච එක මං ආයෙක බොහොම ලස්සනට එනෝනේ. මේ කියන්නේ කොහොමද? අවබෝධ ඥානය පිහිටලා තියෙනවා. සිහියත් පිහිටලා තියෙනවා. හැබැයි හිත ඇතුලේ තාම දෝංකාර දින අවිද්‍යාවෙන් හටගත්තු සංස්කාර මාත්‍රයක් විදියට හිත ඇතුලේ කරකිනවා මම වෙමි කියලා. ඒක මම හැබැයි දැක කියන වාසය කරන්නේ මේක මම නොවේ කියලා. හැබැයි මම නොවේ කියලා දැක්ක පමණින්ම මේක මගේ හිතේ නැති වෙලා යන්නේ නැහැ කියනවා. දැන් කල්පනා කරලා බලන්න. දැන් මේ වෙලාවේ ඔබේ හිතේ ඇතුලේ රාග දේශ මොහ නැහැ කියලා ඔබ දැක්කාට දැක්ක පමණින්ම රාග දේශ මොහ නැති වෙන්නේ නැහැ නේ පින්වත්නි. මොකද වෙන්නේ? ආයෙත් හට ගන්නවා. හටගනිද්දී ආයෙත් දැනගන්න ඕන තියෙනවා කියලා. ඊට පස්සේ විස්තර කරන ප්‍රියාශ්මතුනි ආර්ය ශ්‍රාවකයෙකු හට ඕරම්භාගීය සංයෝජන බහ ප්‍රහාණය වෙලා තිබෙන නමුත් එතන මේ කවුරු ගැනද කියන්නේ? කේමක භික්ෂුන් වහන්සේ ගැන. ඉතින් කේමක භික්ෂුන් වහන්සේ බණ කියන මොහොත වෙද්දී අනාගාමී කෙනෙක්. ඔහුට ඔය පංච උපාදානස්කන්ධය පිළිබඳ මම මෙවි කියන යාන්තමින් පවතින මාන්නේ තියෙනව නම් මම මෙවි කියලා යාන්තමින් පවතින කැමැත්ත තියෙනව නම් ඒ යාන්තමින් පවතින අභ්‍යන්තර කෙලෙස් මුලින් උපුටා දමලා නැහැ කියනවා. එතකොට ඔහු කරන්නේ මොකද්ද? අන්න කරන දේ කියනවා. තවදුරටත් පංච උපාදානස්කන්ධය පිළිබඳ ඇතිවීම නැතිවීම දකිමින් වාසය කරන එකයි කියන කරන්නේ. අර ප්‍රඥාව උපදවාගෙන සිහිය උපදවාගෙන වීරියෙන්
මම වෙමි කියන ස්වභාවය උපදින හැටි බලන් ඉන්නෝ නැති වෙන හැටි බලන් ඉන්නෝ. දැන් ඔබ මේ වෙලාවේ හිතේ ශ්‍රද්ධා විරි සත් සමාධි මේ වෙලාව ඇති වෙලා තියෙනවා. මනහලි වරච්ච ගන්න නැති වෙලා යනවා. රාග දේශ මොහ ටික දැන් තුනී වෙලා තියෙනවා. බනහලි වරච්ච ගමන් උපදිනවා. එහෙමයි තියෙන්නේ පින්වත්නි. ඒතර ඒක දකින්න ඕන සීයෙන් ප්‍රඥාවෙන්. ඒතකොට හරි ආශ්චර්යයි. මම එතකොට එහෙම පංච උපාදානස්කන්ධේ මුල් වෙලා ඇතිවීම නැතිවීම දකින් වාසය කරයි කියනවා. මෙන්න රූපය, මෙන්න රූපේ හට ගැනීම, මෙන්න රූපේ නැතිවීම. මෙන්න වේදනාව, මෙන්න සංඥා, මෙන්න සංකාර, මෙන්න විඥාන, මෙන්න ඒකේ හට ගැනීම, මෙන්න ඒකේ නැතිවීම කියලා දකිමින් වාසය කරනවා කියනවා. පංච උපාදානස්කන්ධේ ඔය විදියට පංච උපාදානස්කන්ධේ ඇතිවීම නැතිවීම දකින් වාසය කරනකොට ඔහුට පංච උපාදානස්කන්ධේ පිළිබඳ මම වෙමි කියලා යාන්තමින් පවතින යම් මාන්නයක් තියෙනවා නම්, මම වෙමි කියලා යාන්තමින් පවතින යම් කැමැත්තක් තියෙනවා නම්, යාන්තමින් පවතින යම් මාන්නයක් තියෙනවා නම්, මුලින් උපුටා නොදෙමු අභ්‍යන්තර කෙලෙස් තියෙනවා නම් ආනියත් මුලින්ම ප්‍රහාණය වෙලා යනවා කියනවා. එතකන් තමයි දැන් මේ සිහියෙන් ඉන්නේ. ප්‍රියාශ්මතුනි ඒක මේ වගේ දෙයක් කියනවා. කිලිටු වෙච්ච ජරාව තවරුණු වස්ත්‍රයක් තියෙනවා. ඒ වස්ත්‍රයේ අයිතිකාරයා රෙදි අපුල්ලන්නෙකුට දෙනවා කියනවා. ඉතින් එයාත් මොකද කරන්නේ? අර වස්ත්‍රය ඒ කාලේ තියෙන ඒ කාලේ නම් කියන අලු, කරදිය, ගොම වගේ දේවල් අරගෙන දාලා අපුල්ලලා ගන්නවා කියනවා. හැබැයි ගඳ මාත්‍රේ තියෙනවා කියනවා. ඉතින් අයිතිකාරයා මොකද කරන්නේ? රෙද්ද අරගෙන ගඳ මාත්‍ර රෙද්ද බැබළුවාට ගඳ මාත්‍ර තියෙන රෙද්දරන් යනවා කියන සෝඳ කරඬුවක දාන්නවා කියන සෝඳ කරඬුවේ දාලා කාලයක් තියෙනකොට ඒ ගඳ මාත්‍රෙත් යනවා කියනවා. ඒ වගේ තමයි කියනවා. ඒ වගේ තමයි කියනවා. ඔන්න ඔය විදිහට ප්‍රියාශ්මතුරි ආරි ශ්‍රාවකෙකුට ඕරම්බාගේ සංයෝජන පහ සෙවිලා තියෙනවා කියනවා. හැබැයි සෙවුනට දන්නවා කියන තමන්ගේ හිත ඇතුලේ රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන මම වෙමි කියලා කෙලෙස් මාත්‍රයක් තියෙනවා කියනවා. ඉතින් ඒ පිළිබඳව සිහියෙන් ඒකේ හට ගැනීම නැතිවීම දකිමින් ඉන්නකොට ඒ මාත්‍රිත් නැති වෙලා යනවා කියනවා. ඒ විදිහට පැවසුට පස්සේ ඉස්තර භික්ෂුන් වහන්සේලා කේමක තෙරුන්ට කියනවා අනී ප්‍රිය ආයුෂ්මත් කේමකයන් වෙහිසටපත් කරන්න අදහසින් අනේ අපි මේව ඇහුව නෙමෙයි. නමුත් ආයුෂ්මත් කේමකයන් බුදුරජාණන් වහන්සේගේ බුදුසසුන විස්තර වශයෙන් පවසන්න, දේශනා කරන්න, පණවන්න, පිළිටුවන්න, විවරණය කරන්න, බෙදා විග්‍රහ කරන්න, ඉස්මතු කොට පෙන්වන්න දක්ෂයි. ආයුෂ්මත් කේමකයන් විසිනේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය අනේ විස්තර කළේ ඔය. දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය, පැනෙව්වේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය, අපිව පිහිටෙව්වේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය, විවරණය කළ බෙදා දැක්වේ ඉස්මතු කොට දැක්වේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයයි. ආයුෂ්මත් කේමකයන් වහන්සේ මේ වදාලා. ඉස්තර භික්ෂුන් වහන්සේලා සතුටින් පිළිගත්ත කියනවා. ඉමස්මින්ච පන වෙయ్యා කරනස්මින් බඤ්ඤමානි සට්ටිමත්තානං තේරාණං බික්ඛූණං අනුපාදාය ආසවේ චිත්තානි විමුච්චින්සු ආයස්මතෝ ච කේමස්සකාති. කේමක භික්ෂුන් වහන්සේ ඇතුළු එතන හිටපු 69ක් භික්ෂුන් වහන්සේලාගේ සිත් සතන් පින්වත්නි සියලු උපාදානයන්ගේ නිදහස් වෙලා ගියා. බණ කියන කේමකයන්ගෙත් බණ අහපු ඉස්තවිර භික්ෂුන් වහන්සේලාගේ සිත් සතන් කිරිසුන්ගේ නිදහස් වුණා. දැන් බලන්න බණ කියනවා කියන එක විමුක්තායතනයක් පින්වත්නි. ඉතින් මේ දහම් පරියාය ශ්‍රවණය කරමින් මේ රැස් කරගත් උදාාර පින සසර පුරා ඒ සර්වඥයන් වහන්සේගේ අවබෝධ ගැන හිත පහදවාගෙන සසර දුකින් ඈතර වෙන්නට මේ රැස් කරගත් උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි අද සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඩී.ඒ. ඇස්ලින් නෝනා උපාසිකා මාතාව විසින්. ඉතින් මේ රැස්වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයට මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන්, සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. බෝරජානන් වහන්සේලා සුරකින සියලු ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ විහාරය ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට සදේවත් ගිහි පිරිසර සලසා දෙත්වා. දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට
මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක අලුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, මහමෙවුනා මහා විහාරයේ අනුශාසක කට්නීරිය ධම්මදේව ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් විකාශන දායකත්වයෙන් වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට ධර්මාවබෝධයේ පිණිස මේ පින් එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් වුණු උදාාර පින මිය පරලෝකයේ දෙපාර්ශ්වයේ මව්පියවරුන්ට මීට වසර 28කට පෙර හමුදා සේවයේ නියැලෙමින් සිටිදී මිය පරලෝකයේ කේ.ආර්. අබේරත්න පුතුණුවන්ට, වසර 11කට පෙර මිය පරලෝකයේ කේ.ආර්. ධර්මසේන ස්වාමි පුරුෂයාට, වසර 10කට පෙර හදිසියේ වියෝ වූ කේ.ආර්. සරත් හේමචන්ද්‍ර පුතුණුවන්ට, වසර 32කට පෙර අතුරුදහන් වූ කේ.ආර්. ජයසේන පුතුණුවන්ට, කේ.ආර්. මේරිනෝරා සහ කේ.ආර්. ජේ.පී. නෝනා යන සොහොයුරියන්ට, ඩී.ඒ. පියදාස් සහ ඩී.ඒ. ඇක්මන් සිඤ්ඤෝ යන සහෝදරයන්ට, රටදය වෙනුවෙන් දීපුදු සියලු රණවිරුවන්ට, කොරෝනා වසංගතයේ මිය පරලෝකීය සියලු ඥාතීන්ට, ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ ඩී.ඒ. ඇස්ලින් නෝනා උපාසිකා මාතාවට මේ පින් අනුමෝදන් වේවා. වසන්ත විතානගේ ලේලියට, කේ.ආර්. පුෂ්පාරංජනී දියණියට, කේ.ආර්. විජේරත්න පුතුණුවන්ට, විදේශගතව සිටින කේ.ආර්. සුනිල් කැකුලාවල පුතුණුවන්ට, සහෝදරයන්ගේ පවුල්වල සුජීවත්ව සිටින දූදරු මුණුපුරු මිනිපිරියන්ට, ඩී.ඒ. සෝමාවතී සොහොයුරියට, එම් පවුල් සියලු දෙනාටමත්, දූදරුවන්ගේ සහ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම කොරෝනා වෛරසයෙන් පීඩා විඳින ලෝකවාසී සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.